ස්වාමීන් වහන්සේ තුළ CGC ඕමාන් සභාව වෙනුවෙන් මම ආදරයෙන් සහ ගෞරවයෙන් හැම කෙනෙක්ම අද දවසේ සබත් දින දෙවමයට පිළිගන්නවා. අද සබත් දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය කරා යොමුවෙන්ටයි මේ අපේ සූදානම. හොඳ මං කැමති පොඩි කතාන්දරයකින් පටන් ගන්න. මං හිතන්නේ සමහර අය මේ කතාන්දරය අහලත් ඇති. එකොමත් එක කාලෙක යටගිය දවස බරණැස්නුවර නෙමේ එකොමත් එක කාලෙක එක කුඩා දරුවෙක් හිටිය ලස්සන දරුවෙක් අලංකාර දරුවෙක් හොඳට පාසලේ සමාර්ථ වෙච්ච වැඩියෙන් ලකුණු ගත්ත හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. මේ ඉගෙන ගනිමින් මේ පාසලේ ගත කරන කාලය තුළදී මේ දරුවගේ ගුරුවරු කැඳවනවා දරුවගේ දෙමව්පියන්ට එන්නයි කියලා. දැන් ගෙදරට පණීඩයකුත් වෙලා ගුරුවරුන් විසින් දෙමව්පියන්ට එන්නයි කියලා. මොකද දරුවා කැමති වෙන්නේ නැහැ දරුවගේ දෙමව්පියන් කවුරුත් පාසලට යනවට. නමුත් එදා දෙමව්පිය රැස්වීමේදී දරුවා බලන් ඉද්දී දරුවගේ තාත්තා මෙන්න රැස්වීමට ඇවිල්ලා දරුවා එපා කියද්දී ඒ දරුවගේ තාත්තා ඇත්තටම දරුවා තරම් අලංකාර කෙනෙක් නෙමෙයි. දරුවගේ තාත්තාගේ මූණේ හැම ඔක්කොම පිච්චිලා ගිහිල්ලා දරුවගේ තාත්තා ඇත්තටම විකෘති අවයව තිබුණ කෙනෙක්. දරුවා කැමති වුණේ දරුවා තාත්තට කතා කරන්නත් යන්නේ දරුවගේ තාත්තා ඇවිල්ලා දරුවට කතා කරද්දි දරුවා තාත්තා කෙනෙන් පැනලා දුවනවා. එදා ඉඳලා දරුවට දරුවගේ පාසලේ ශිෂ්‍යයෝ එයාගේ යහළුවන්ගෙන දරුවට ප්‍රශ්න තිබුණා. තාත්තා නිසා තාත්තගේ තිබෙන අසෝබනකම නිසා තාත්තාගේ විකෘතිභාවය ගැන මේ දරුවට ඒ ශිෂ්‍යයාගේ පන්ති අය හැම වෙලේම විහිළු කරා. දරුවා හුඟක් දුකට පත් වුණා. එදා දෙමව්පිය රැස්වීමේ දවසේ පටන් දරුවා තාත්තට කතා කරේවත් නැහැ. දරුවා හැම වෙලේම දෝෂාරෝපණය කරමින් හිටියේ. ඇයි මගේ තාත්තා මෙහෙම වුනේ? ඇයි මගේ තාත්තා මෙහෙම වුනේ? අනිත් දරුවන්ගේ අනිත් මගේ යහළුවන්ගේ තාත්තලා කොච්චර ලස්සනද? නමුත් එක නිවාඩු දවසකදී දරුවයි අම්මයි එකතු වෙලා ගෙදර අස් කරන වෙලාවකදී දරුවට හම් වෙනවා ලස්සන පින්තූරයක්. දරුවගේ පොඩි කාලේ ලස්සන තරුණ කෙනෙක් එක්ක තරුණ මිනිහෙක් එක්ක ගත්ත පින්තූරයක්. කියන දරුවා ඊට පස්සේ අම්මගෙන් අහනවා අම්මේ මේ මං කාත් එක්ක තියන්නේ මේ මාමද? මේ අම්මලාගේ ගමේ හිටපු මාමා කෙනෙක්ද? මේ අම්මලාගේ ගමේ හිටපු බාප්පා කෙනෙක්ද? මේ කවුද මේ ලස්සන පුද්ගලයා? පස්සේ දරුවගේ අම්මා කියනවා මේ තමයි පුතේ මේ ඔබේ තාත්තා. අනේ බොරු කියන්න එපා අම්මේ. මෙයා කොහෙද එහෙනම්? මගේ තාත්තා නෙමෙයිද එහෙනම් මේ ගෙදර ඉන්නේ? ඒතර මගේ තාත්තා වෙන කොහේ හරි ගිහින්ද? මේ තාත්තා කොහෙද? මට මේ තාත්තව ගෙන්නලා දෙන්න. ඊට පස්සේ අම්මා කියනවා නෑ පුතේ තමයි මේ තාත්තා. නමුත් ඔයා පුංචි කාලෙදී වෙච්ච සිදුවීමක් තාත්තට අම්මා මතක් කරලා දෙනවා. ඔයා පුංචි කාලෙදී මේ ගෙදර ගිනි ගත්ත පුතේ. මම පැනලා දෙව්වා. නමුත් තාත්තා ඒ ගිනි ගොඩේ ඔයා හොඳටම ඇඳේ නිදි ගේ ඇතුලේ. තාත්තා ඔයාව බේරගන්න මේ ගිනි ගොඩට පැනලා ඔයාව රෙද්දකින් ඔතාගෙන ඔයාට කිසිම කරදරයක් වෙන්න ඉඩ නොදී ඔයාව ආරක්ෂා කරගෙන තාත්තා ඒ ගිනි ගෙඩු මැද්දෙන් එළියට ආවා. තාත්තා මාස ගානක්ම හොස්පිටල් එකේ ඉඳලා තමයි අපි තාත්තව සුව කරගෙන මේ ගෙදර ගෙනාවේ. එදා ඒ දරුවා ගොඩාක් ඒ රාත්‍රියේ ඇඬුවා. මම තාත්තගේ අවලස්සනකම මම තාත්තගේ විකෘතිභාවය ගැන මම කොච්චරනම් තරහකින් හිටියද? මමගේ තාත්තට වෛර කළේ මාවම වේරගත්ත තාත්තට නේද මම මේ වෛර කළේ කියලා දරුවා ගොඩාක් දුක් වුණා. ඒ වගේ
අපි සමහර විට දන්නේ නැහැ. අපි වෛර කරන දේ මොකක්ද කියලා. අපි සමහර විට දන්නේ නැහැ අපි අඩුපාඩු සොයන දේ කුමක්ද කියලා. අපි හැමෝම මේ දේ වචනය අසන අය අපි හැමෝම අපි එක ශරීරයකට සම්බන්ධයි. එකාගේ ශරීරයටද? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට. නේ? පෞල්තුමත් කිව්වා නුඹලා නම් නුඹලා දැන් බෞද්ධිස්ම ලබලා තියෙනවා. නේ? නුඹලා දැන් බෞද්ධිස්මය ලබා තිබෙන්නේ එක ශරීරයකට. අපි මේ පදේ කියමු. එක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ පෞල්තුමා කියනවා මක් නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වේවා දාසය නොහොත් නිර්දාසය වෙත්වා අපි සියල්ලෝ එකම ආත්මයණන් වහන්සේ තුළ එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයණන්ගෙන් පොනු ලැබීමු. ආමේන්. අපි එකම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයකට බෞතිස්මය ලබලා අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් සිටම ස්වාමීන් වහන්සේ අපට කතා කරා වාක්‍යානෝ මාංශවත් විය. හලෙලූයා. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශවත් වීම, ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැනයි අද දවසේ උන්වහන්සේ ඔබට මට කතා කරන්න යන්නේ. හලෙලූයා. ශරීරයක් කියපම ශරීරය කියන්නේ මොකද්ද? ශරීරයක විවිධ අවයව තියෙනවා. එතුරේ විවිධ අවයවයන් පිහිටවලා තිබෙන්නේ ඒ අවයවයන්ට ආවේනික කාර්යයක් තියෙනවා. ආමේන්. කනට බෑ ඇහෙන් කරන දේ කරන්න. ආමේන්. කටට බෑ ඇහෙන් කරන දේ කරන්න. කනට පුළුවන් අහන්න විතරයි. ඒක තමයි කනේ කාර්යය. ඇහි කාර්ය මොකද්ද? බලන්න, දකින්න. දකින්න බලන එක කනට කරන්න බෑ. අහන කරන එක ඇහැට කරන්න බෑ. කට තිබෙන්නේ කතා කරන්න, කන්න, බොන්න නේ. කට අයියෝ කටෙන් කරන දේවල් නම් ඉතින් පටන් ගන්න එපා පාස්ටර් මේ වෙලාවේ නේද? කටෙන් නම් බොහෝ දේවල් කරනවා අපි නේද? අතපයින් නැති වුණාට. ආමේන්. හලෙලූයා. සීල මහිමෙන් මුද්දවියන් වහන්සේට. හලෙලූයා. කටින් නමුත් වැඩක් කරන්න පුළුවන් නම් ඒක තමයි ස්වාමීන් වහන්සේ කැමති කටින් වැඩ කරන කට්ටියට බ්‍රදර්. සිස්ටර්. අයියේ කටින් තමයි අපිට කියන්න තියෙන මොකද්ද? සුභාරංචිය. හලෙලූයා. සුභාරංචියද අපිට කර පෙන්වන්න ඕනේ. හලෙලූයා. ඔබ හිතනවාද අපි සුභාරංචිය කර පෙන්වන්න ඕනේ කියලා? නෑ. සුභාරංචිය කර පෙන්වන්න ඕනේ. අපි සුභාරංචිය කියලා කෙනෙක්ට කියන්නේ ස්වාමින් වහන්සේ මේ මුළු අහස පොළොව මැව් දෙවියන් වහන්සේ ඔබ මා වෙන්නේ ඔබේ පාපේ මගේ පාපේ උදෙසා කුරුසපත් වුණා. හලෙලූයා. උන්වහන්සේ නැවත නැගිට උන්වහන්සේ දැනුත් ජීවමානයි. පිළිගන්න අපට සදාකාල ජීවනයේ තිබෙන සුභාරංචිය කියන්නේ තරයි තියෙන්නේ. හලෙලූයා. කටින් ඇඩ් කරන්න ඕනේ. ආමේන්. හලෙලූයා. එනිසා කටට හරි ආදරේ ස්වාමීන් වහන්සේ. හලෙලූයා. අනික ජේසුස් ක්‍රිස්තුස් වහන්සේලා ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? වාක්‍යානෝ. හලෙලූයා. මේ මුඛය තුල ජීවනය තිබෙනවා. ආමේන්. මුඛයෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් සහෝදරයා සහෝදරිය. ඒකනේ අපි කියන්නේ කොහොමද? අයියෝ පාස්ටර් මේ කටෙන් කරන්න පුළුවන් වැඩ ගන්න අය කතා කරන්න එපා. ආමේන්. හලෙලූයා. රයිට්. හොඳයි. නමුත් ඔබ දන්නවා ඇති අපේ අතකින් කරන්න පුළුවන් වැඩේ වෙනස්, අපේ කකුලකින් කරන්න ඕන වැඩේ වෙනස්, අපේ ඇතුළාන්තේ පෙනහළු වලින් අපේ හදවතේ ඒ එක ඉන්ද්‍රියන්ට ආවේනික වූ එක කාර්යයන් තිබෙනවා. අනික ඒ අවයවයන් ඒ විදිහට සාදලා තිබෙන්නේ මේ ශරීරයේ මුළුම ශරීරයේ පැවැත්ම උදෙසා, මුළුම ශරීරයේ අවශ්‍යතාවයන් උදෙසා. ආමේන්. අපේ එකිනෙකාගේ අවයවයන් හලෙලූයා අපේ මේ මුළුම ශරීරයේ එක අවයවයන් එක අරමුණක් උදෙසා එක කාර්යයන් කරන උදෙසා පිළියෙල කරලා තිබුණාට මේ සියල්ලෙන් හලෙලූයා මේ සියල්ලෙන් සම්පූර්ණ වෙන්න යන්නේ හලෙලූයා මේ ශරීරය පැවැත්ම හලෙලූයා මේ සියල්ලෙන් සම්පූර්ණ වෙන්න යන්නේ මේ ශරීරයේ ජීවත් කරවන්නා වූ අරමුණයි. ආමේන්. හලෙලූයා. එතකොට අපිට ඇහැ නැතුව බෑ, අපිට කන නැතුව බෑ, අපිට අත නැතුව බෑ, අපිට පය නැතුව බෑ.
right? අපේ මේ එකක් හරි අපේ මේ එක අවයවයක් හරි නැති වුණොත් අපිට මොකක්ද වෙන්නේ? අපි විකලාංග කියනවා නේද? අපේ දුර්වලතාවයක් එහෙනම් ඒක. හලෙලූයා. ඒක තමයි ශරීරය කියන්නේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. අද අපේ දේශනාවේ මාතෘකාව තමයි මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට. එකම ශරීරයකට බෞතිස්ම කරන ලැබුවහුය. එකම ශරීරයකට බෞතිස්ම කරනු ලැබුවහුය කියන්නේ මොකද්ද? ඒ ක්‍රිස්තුස් වහන්සේගේම ශරීරයට තමයි බෞතිස්ම කරනු ලැබුවේ. ක්‍රිස්තුස් වහන්සේ හිසව සිටමින් right? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අපිව බෞතිස්ම කරනු ලැබුවහුය. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මොන ආකාරද? අපි ඕනෙම වෙලාවක නේද ඕනෙම කෙනෙක් දිහා බලද්දි කෙලින්ම අපි ශරීරය දිහා බලන්නේ. ෂාර බලන්නකෝ අනේ ශාරුක් ඛාන්ගේ සික්ස් පැක් එක කියනවා නේද? අර බලන්න මේ කවුද කරීනා කපූර්ගේ ෆිගර් එක කියනවා නේ. අර බලන්න අරයාගේ කොණ්ඩේ අරයාගේ ලස්සන නේ හරි ලස්සනයි හරි දැක්කම ආයෙ පාරක් හැරිලා බලන්න හිතෙනවා නේ. අපේ මේ තරුණ සමාජ කට්ටිය නේද? ඒ අය වැඩිපුර සර්පාවේශ වෙන්නෙත් ඒ වෙලාව නේ ස්ගාන නේද? නංගි කෙනෙක් ළඟ යද්දි ස්ගෑවෙන්නේ නේ. හොඳට මිනිස්සෙක් විදියට හොඳට හිටගෙන හිටපු කෙනා එකපාරටම සර්පෙක් බවට පත් වෙනවා. ගෑනු ළමයෙක් දැක්ක ගම ස්ගාන පටන් ගන්නවා. ඒ වගේ නේද? වෙනස් වෙන්නේ මේ ලස්සන නිසා. එතකොට මේ ශරීරය අපි අද කතා කරන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැන අපි මතක් විමසන්ට යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැන යෙසායා 53 කතා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ කොච්චර ලස්සන කෙනෙක්ද? අම්බේ අල්ලගෙන බදාගන්න ඉතන නේද? ක්‍රිස්තුස් වහන්සේ හරි සුදුයි. අනේ රැවුල තියෙනවා අර කොණ්ඩෙත් එක්ක අම්බේ අර ෆිල්ම් එකේ මම දැක්කානේ. ෆිල්ම් වල ඉන්නවානේ. ෆිල්ම් වල ඉන්නවා එක එක නළුවෝ අරගෙන එක රටවල් වලින් එක නළුවෝ ඒ උස්සට සරිලන නේද? හැමෝම ආස කරන විදිහ හැමෝම ආදරය කරන විදිහ නළුවෙක් තෝරගෙන ඒ චරිතයට පනපවන. නැත්නම් ඔබ මොන හරි මොකක් හරි සභාවක් ඉදිරියෙන් යනකොට එතන තියෙන රූපයක් එතන තියෙන මැටි පිළිමයක් දැකලා ආරයි ක්‍රිස්තුස් වහන්සේ මේ විදියයි කියනවානේ. ඔබ මතක් විමසලා තියෙනවද ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ මොන වගේද? ඔබ හිතනවද ක්‍රිස්තුස් වහන්සේ කොයි වගේද? යෙසායා 53 දෙවෙනි පදයේ කතා කරලා කියනවා. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත. මොකක්ද ඒ කියන කතන්දරේ? අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත. එතකොට පාස්ටර් අර ෆිල්ම් එකේ ඒ බොරුවදේ මිනිස්සු කරන්නේ ඉතින් හරි ලස්සනයිනේ හරි උස මහතයි නේද? හරි මේ හරි හැන්සම් කෙනෙක් නේ නළුවා. ඒ නළුවා බ්‍රදර් සිස්ටර්. අපි මේ කතා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. උන්වහන්සේට රුවවත් සෝබනකමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත. ඒවාගේම 3 වෙනි පදේ කියනවා. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූසේක. හලලූයා. මනුෂ්‍යයන් විසින් උන්වහන්සේව සුළු කලාලු. මනුෂ්‍යයන් විසින් උන්වහන්සේව එපා කරාලු. මේ උන්වහන්සේ නොදන්න සෙනගද? දන්නාව සෙනග. අපි මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය අධ්‍යයනය කරලා අපි මේ නොබොත් නේද? මේ සතියක් දෙකක් ගියේ නෑ. දැන් අපි පාස්කුව සමරලා. අපි මහසිකුරාදාව සමරලා. එදා අපි හුඟක් අය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට අදාළ චිත්‍රපටි බලන්නේ නැති. right. එදා
අර උත්තම පූජකයෝ අර රෝම සොල්දාදුවෝ ඒ වගේම ඒ යෙරුසලම හිටපු සෙනග ස්වාමින් වහන්සේට කෙල ගසද්දී කසපහර ගහද්දී නේද ස්වාමින් වහන්සේව සුළු කරද්දී ස්වාමින් වහන්සේව නින්දා කරද්දී නිර්වස්ත්‍ර කරද්දී නේද අපිට ස්වාමින් වහන්සේ ගැන මහා දුකක් ආවා ඒ වගේම මහා තරහක් ආවා නේද මහා තරහක් වේදනාවක් ආවා මේ සෙනග ගැන මේ මිනිස්සු කොහොමද මෙහෙම ජේසුස් වහන්සේට කරන්න කියලා හිතුණා නේ සමහර අය වෛර කරා නේ වෛරයක් වාගේ ආවා තරහක් ආවා එසනක එක්ක උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූසේක හලලූයා උන්වහන්සේව සුළු කොට එපා කරනු ලැබූසේක එපා කරනු ලැබූසේක සුළු කොට ඔබ ජේසුස් වහන්සේද ඔබට බැරිද ඔය ගත්තරින් එළියට යන්න කුරුසියෙන් පැනලා යන්නකෝ එන ගහද්දි කසපාර ගහද්දි ඔබ හිතනවාද ඒ ශරීරය හරි ලස්සනට තියෙන්නේ නැති කියලා ගෙත්සමනේ පටන්ම කුරුසිය දක්වාම උන්වහන්සේගේ ශරීරයෙන් ලේ වැగిරුණා. උන්වහන්සේ තරම් දඬුවමකට පාත්‍රුනේ ඇයි? සහෝදරයා සහෝදරිය අර කුඩා දරුවා වාගේ ඒ කුඩා දරුවාව බේරගන්න ඒ ජේසුස් වහන්සේ කස පහර වින්දා. උන්වහන්සේ අවලක්ෂණ වුණා නම් අවලක්ෂණ වුණේ ඇයි? ඔබගේ මගේ වරද අපරාධය පාපේ නිසායි. ඔබගේ මගේ අයුතුකම නිසාමයි හලලූයා. උන්වහන්සේගේ සෝබනකම උන්වහන්සේට නැති වුණේ ඇයි? උන්වහන්සේ අවලක්ෂණ වුණේ ඇයි? ඔබගේ මගේ වරද අපරාධය ඒ අයුතුකම නිසා. ඔබ මම විඳින්න ඕනේ දනුවම උන්වහන්සේ ඉදිරිපත් වෙලා වින්දා සහෝදරයා සහෝදරිය. ඔබ මම විඳින්න ඕනේ වේදනාව උන්වහන්සේ ඉදිරිපත් වෙලා එදා වින්දා සහෝදර සහෝදරිය. ඒකයි මේ මාංශය තුවාල වෙලා තිබුණේ. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුවාල වෙලා ලේ හැලිලා හරිම අවලක්ෂණයි. හරිම සෝබනයි. මිනිස්සෙක් විසින් ආසා කරන්න කිසි සෝබනකමක් තිබුණේ ආස කරන්න ආදරය කරන එක පැත්තකින් තියන්නකෝ. ආදරය කරන එක පැත්තකින් තියන්න. ප්‍රේම කරන එක පැත්තකින් තියන්න. අඩුම තරමේ ආසවෙන්ට. හලලූයා. ආසවෙන්ට උන්වහන්සේ තුළ කිසිම සෝබනකමක් තිබුණේ නැහැ. කිසිම රුවක් තිබුණේ නැහැ. කිසිම රූපයක් තිබුණේ නැහැ සහෝදරයා සහෝදරිය. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. එයයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ඔබ මම වෙනුවෙන් දුක වේදනාව දරා ගන්න. ඔබ මම වෙනුවෙන් අයුතුකම් දරාගන්න. ඔබ මම වෙනුවෙන් අධර්මිෂ්ඨකම් රැගෙන ගිහිල්ලා දඬුවමට පාත්‍ර වෙන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. හාලලූයා. ඔබගේ මගේ වරද ඔබගේ මගේ දඬුවම හාලලූයා නිසයි ඒ ක්‍රිස්තුස් වහන්සේ අච්චරව ලක්ෂණ වෙලා තියෙන්නේ. සියල්ලන් විසින් සුළු කරනු ලැබූ තිබෙන්නේ. සියල්ලන් විසින් එපා කරනු ලැබුව තිබෙන්නේ. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නම් සහෝදරයා සහෝදරිය සභාවයි. සභාවයි. ඔබ මම ක්‍රිස්තුස් වහන්සේව සොයාගෙන එන්නා වූ ශරීරය තමයි සභාව. ඔබ මම ක්‍රිස්තුස් වහන්සේව දකින්නේ සභාව තුලිනුයි. හලලූයා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි මගේ සහෝදරයා සහෝදරිය. ඔබට දැන් පේන සභාව. ඔබට දැන් පේන සභාව. ඔබට ආස හිතෙන්නේ නැතුව ඇති. ඔබට ආස හිතනවත් ඉතින් ප්‍රේම කරන්නවත් හිතෙන්නේ නැති ඇයි සුළු කරනු ලැබ එපා කරනු ලැබ ඇයි ඒ සභාවමයි සහෝදරයා සහෝදරිය ඔබේ අධර්මිෂ්ඨකම් දරා ගන්න සභාවයි ඔබේ මගේ අයුතුකම දරා ගන්න සභාවයි මේ
හලලූයා. ඔබේ දුක වේදනාව දරා ගන්න සභාවයි මේ. ඔබ එන්නේ සභාවට ඔබේ දුක අරගෙන. ඔබ එන්නේ සභාවට ඔබේ පාපය අරගෙන. ඔබ එන්නේ සභාවට ඔබේ අධර්මිෂ්ඨකම් අරගෙන. ඔබ එන්නේ සභාවට ඔබේ අයිතුකම අරගෙන හලලූයා. ඔබේ අයිතුකම, ඔබේ අධර්මිෂ්ඨකම්, ඔබේ දුක වේදනාව කඳුළු විපත්ති හැම දෙයක්ම ඔබ සභාව තුළ තබලා. සභාව තුළ තබලා ඔබ අලංකාර ලෙස මේ සභාව තුළින් පිටව යනවා. ඔබ සෝභමානව මේ සභාව තුළින් පිටව යනවා. හලෙලූයා. ඔබ ආශිර්වාදමත් කෙනෙක් ලෙස සභාව තුළින් පිටව යනවා සහෝදරයා සහෝදරිය. හලෙලූයා. සුළු කරනු ලැබුවා. එපා කරනු ලැබුවා. හලලූයා. ආශාවීමට කිසි ලක්ෂණයක් නැති. හලලූයා. අද දවසේ ඔබට යම් ආකාරයකින් සභාව තුළ අඩුපාඩු අපේ සභාවද කතා කරලා වැඩන්නේ. අපේ සභාව ඒකට, අරගොල්ලන්ගේ සභාව ඒකට, මේගොල්ලන්ගේ සභාව ඒකට. ක්‍රිස්තුස් වහන්සේ හිනායනවා සහෝදරයා සහෝදරිය. මේ හැම සභාවක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. මේ හැම සභාවක්ම එකතු වෙලා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණයි. ඔබ මේ අඩුපාඩු දකින්නේ, ඔබ මේ සුළු කරන්නේ, ඔබ මේ වරද තබන්නේ, ඔබ හිතනවාද සංවිධානයකට කියලා? ඔබ හිතනවාද කවුරු හරි පාස්ටර් කෙනෙක් පටන් ගත්ත ව්‍යාපාරයක් කියලා? නැහැ සහෝදරයා සහෝදරිය. මේක ඔබේ මනසට සංවිධානයක්ව පේනවා ඇති. ඔබේ මනසට බිත්ති 4කට කොටු වෙච්ච වහලයක් තියෙන බිල්ඩිමක් වෙන්න ඇති. හලලූයා. නමුත් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබ මේ අඩුපාඩු හොය සුළු කර වරද තබන්නේ නැවතත් ඒ ක්‍රිස්තුස් වහන්සේටමයි. ඔබ එදා චිත්‍රපටිය දැක්කා වූ ඒ රෝම සොල්දාදුවන්ට, එදා චිත්‍රපටියේදී ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට කසපාර දුන්න අයට, එදා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට නින්දා අපහාස කරපු සෙනගට, එදා ක්‍රිස්තුස් වහන්සේව ඇනගසපු ඒ සෙනගට එදා ඔබ වෛර වෙන්න ඇති. එදා ඔබට හිතෙන්න ඇති, තරහ වෙන්න ඇති. මෙච්චර අපිට ආදරය කරන දෙවි කෙනෙක්ට නේද මෙහෙම දෙයක් කරන්නේ මුන්? මහා ලැජ්ජ නැති හැටි කරේ කිව්වත් දන්නෙත් නැහැ. ආමේන්. සමා වෙන්න ඕනේ මගේ වචන වලට. උන්ට අපිට තේරෙන්නේ නැහැ. එහෙම නොකියුවොත් තේරෙන්නේ නැහැ. ඒක තමයි අපි කතා කරන වචන. නේද? අපි සභාවට ආපම, ඉදිරියට ආපම කතා කරන වචන වෙනස් වෙන්න පුළුවන්. නේද? නමුත් ඔබ ඒ වෛර කරන කෙනා, ඒ රෝම සොල්දාදුවා, ඒ ස්වාමීන් වහන්සේට වරද තබලා ස්වාමීන් වහන්සේට කසපාර එල්ල කරන කෙනා, එල්ල කරපු කෙනා අද දවසේ ඔබම වෙන්න පුළුවන්. හලලූයා. ඔබ මාම වෙන්න පුළුවන්. දුර්වලකම් තිබෙනවා, අඩුපාඩු තිබෙනවා. අයියේ අඩුපාඩුකම් තිබෙන්නේ ඔබේ වරද අපරාධය නිසායි. මොකද මේ ශරීරය, මේ සභාව කියන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දරාගන්නේ ඔබේ වරද අපරාධයයි. ශරීරයකට සමහර වෙලාවට ඒව දරාගන්නට අමාරු වුණාම ඒ ශරීරය ලෙඩ වෙනවා. හලලූයා. සභාව තුල හැමදාම අඩුපාඩුකම් තිබෙනවා. මොකද සභාව ඇවිල්ලා ස්වාමින් වහන්සේ වෙනුවෙන් හැමදාම හැම මොහොතකම තුවාල ලබනවා. හැම මොහොතකම අගෞරවයට පත් වෙනවා. හලලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා සභාව මේ ලෝකේ අදටත් පීඩා ලබනවා, හිංසන ලබනවා, තුවාල වෙනවා, කසපහර ලබනවා.
කස පහර ලබද්දි තුවාල වෙන්නේ නැද්ද? එන පහර ලබද්දි තුවාල වෙන්නේ නැද්ද? හලලූයා. අඩුපාඩුකම් තිබෙනවා. අඩුපාඩුකම් එමටයි සහෝදරයා සහෝදරිය හලලූයා. නමුත් ඔබව කවමදාකවත් හලලූයා. ඔබ සභාවට එන්නා වූ ඔබ නෙමේ සභාවෙන් පිටව යන්නේ සහෝදරයා සහෝදරිය. හොඳට මතක් කරලා බලන්න. හොඳට මතක් කරලා බලන්න. ඔබ පළවෙනි දවසේ ඔබ සභාවට ආපු කෙනා අද දවසේ ඔබ ඉන්නේ හලලූයා. පළවෙනි දවසේ ඔබ සම්පූර්ණ අසරණ වෙලා ඔබේ පාපය ඔබේ ඉහටත් වඩා ඔබේ අපරාධය ඔබේ ඉහටත් වඩා ඔබට ඇවිත් තිබුණා වූ ශාපය ඔබේ ඉහටත් වඩා නමුත් ඔබ සභාවට ඇවිල්ලා අද දවසේ හලලූයා එදා ඔබට කතා කරන්න ඔබට වචන නැහැ එදා පළවෙනි දවසේ ඔබ සභාවට එද්දී ඔබේ මුඛය විවර කරගන්න ඔබට වචන නැහැ ඒ තරමකට අන්ත අසරණ වෙලා ඔබ සභාවට පැමිණියේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණියේ නමුත් අද දවසේ ඔබේ කටට පණ ඇවිල්ලා ඔබේ ශරීරයට පණ ඇවිල්ලා හලලූයා දැන් මොකද වෙලා තියෙන්නේ ඔබේ දඬුවම ඔබේ අධර්මිෂ්ඨකම් ඔබේ අයිතුකම් ඔබේ වරද පාපය කරට ගත්ත ඒ ශරීරයම ඔබ සුළු කරනවා ඒ ශරීරයම ඔබ අපහාස කරනවා ඒ ශරීරයටම ඔබ අගෞරව කරනවා හලලූයා ඔබට පෙනෙනවාද මනුෂ්‍ය වන අපි කෙතරම් ද්‍රෝහිකමක් කෙතරම් කුරිරුද කෙතරම් ද්‍රෝහි කම් කරනවාද ස්වාමීන් වහන්සේගේ ශරීරයට තවමත් ස්වාමීන් වහන්සේගේ සභාවට තවමත් අපට ආශිර්වාද කරන අප ගැන උදේ හවස යාඥා කරන හලලූයා ඔබට මට සුවය ගැන දෙන ඔබට මට ආත්මික වෙලෙස බොහෝ ආශිර්වාද ගෙන දෙන මේ සභාවම නේද අපි මේ අඩුපාඩු හොයන්නේ ඕනෑ මනුෂ්‍යෙක්ටනේ අපි දන්න ඕනෑ මනුෂ්‍යෙක්ට තමන්ගේ අනිත් කෙනාගේ දුර්වලකමක් වැඩිපුර තමන් අනිත් කෙනාගේ හොඳකමට වඩා දුර්වලකම වැඩියෙන් පේනවා අපි ශරීරයක් වුණත් ගත්තම ශරීරේ මේ චූටි මේ කුරුලෑවක් ඇවිල්ලා තුවාල වෙච්ච එකක් වෙන්න පුළුවන්. නමුත් අප අයියෝ අනේ අපි ගත්ත ගමන් අනේ සිස්ටර් ජේසුපීටයි ගත්ත ගමන් අනේ ඔයාගේ අනේ තුවාලයක් නේද? අපි ඉස්සෙල්ලම දකින්නේ ඒක. මේ සිස්ටර් ඊට ඉස්සෙල්ලා දවසේ අනේ ලස්සන ෂෝක් සැලූන් එකකට ගිහිල්ලා හොඳට මේකප් කරලා ලස්සනට කොණ්ඩෙත් හදාගෙන ඇවිල්ලා තියෙන ඒක නෙමෙයි අපි දකින්නේ. අර කුරුලෑව කැඩිලා අර චූටි කුරුලෑව කැඩිලා ඒ විසර ගලන ඒ චුට්ටක් ලේ ගලන ඒ තුවාලය තමයි අපි ඉස්සෙල්ලම දකින්නේ. සුළු කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැවත සුළු කරන්න එපා. ඒ කියන්නේ ඔබ මම එකතු වෙලා ක්‍රිස්තුස් වහන්සේව නැවත කුරුසිය ඇන ගහනවා හා සමානයි මගේ සහෝදරයා සහෝදරිය. හලලූයා. ඔබ මම ඒ විනිශ්චය කරන්නේ. ඔබ මම ඒ විවේචනය කරන්නේ. ඔබට මට ඒක සංවිධානයක් වෙන්න පුළුවන්. සභාවක් කියපම් බිල්ඩිමක් වෙන්න පුළුවන්. නැත්තම් පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් තවත් මිනිහෙක් වෙන්න පුළුවන්. හලලූයා. ඔබට මට ඒක සංවිධානයක් වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ සංවිධානයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේට ඒක උන්වහන්සේගේ ශරීරයයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ඔබ එදා රෝම සොල්දාදුවෙක් වාගේ, එදා අර උත්තම පූජකවරුන්ගේ සෙට් එකේ කෙනෙක් වාගේ, ඒ ජෙරුසලම හිටිය සෙනග වාගේ උන්වහන්සේගේ ශරීරයට කෙල ගසලා මුහුණට කෙල ගසලා නිନ୍ଦා අපහාස කරන, ඒ සුළු කරන, කසපහර දෙන, ඇන පහර දෙන උන්වහන්සේව සුළු කරපු අයගෙන් එක්කෙනෙක් වාගේ අද දවසේ ඔබ ඔබේ සභාව සංවිධානයක් කියලා හිතලා ඔබේ සභාව බිල්ඩිමක් කියලා හිතලා ඔබේ සභාව ඔබගේ දේවදාසය හෝ දාසිය කියලා හිතලා ඔබ අඩුපාඩු කතා කරනවා නම් විවේචනය කතා කරනවා නම් විනිශ්චය කරනවා නම් මගේ සහෝදරය සහෝදරිය මට දුකයි කියන්නේ. ඇතම අද දවසේ ස්වාමීන් වහන්සේ බොහෝ දුක් වෙනවා. මාගේ සෙනඟ තවමත් මාව විනිශ්චය කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හැඟීමයි. මාගේ සෙනඟ
මා විසින් මටම උපදවාගත්ත සෙනග මාව නමස්කාර කරනවා වෙනුවට මා විසින් මටම උපදවාගත්ත සෙනග අදටත් මාව විනිශ්චය කරනවා. අදටත් මාව විවේචනය කරනවා. මාගේ දරුවෝ මගේ සේවකයන්ව විවේචනය කරනවා. මගේ සේවිකාවන් විනිශ්චය කරනවා. හලලූයා. ඉතින් ආශිර්වාදයක් කොහින්ද? එහෙනම් ආශිර්වාදයක් කොහින්ද? ආශිර්වාදය එන තැනම, ආශිර්වාදය එන ස්ථානයම අපි විවේචනය කරනවා නම්, ආශිර්වාදය එන ස්ථානයම අපි විනිශ්චය කරනවා නම්, මගේ ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපිට ආශිර්වාදය ලැබෙන්නේ කොහෙන්ද? කොහෙන්ද? ප්‍රශ්නයක්. හලලූයා. ශරීරය තුල අඩුපාඩුකම් බොහෝමයි. ශරීරය තුල අඩුපාඩුකම් බොහෝමයි. සම්පූර්ණ නැහැ. සම්පූර්ණත්වය, පූර්ණත්වය ගෙනෙන්නේ ආත්මයන්න් වහන්සේ. ශරීරයක් තුලට පූර්ණත්වය ගෙන දෙන්නේ ආත්මයන්න් වහන්සේ. ඒ නිසා ආත්මයන්න් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්ට, සුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්ට, ඒ ශරීරය තුලින් ඔබ මා වෙනුවෙන් දඬුවම් ලබමින්, ඔබ මා වෙනුවෙන් ලෝකෙන් පීඩා විඳින මේ ශරීරය තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ වද සොයන්ට සහෝදරයා සහෝදරිය. හලලූයා. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට සම්පූර්ණකම රැගෙන එන්න යනවා. හලලූයා. ගලාති 5:22. හලලූයා. ගලාති 5:22. ආත්මයන්න් වහන්සේගේ ඵලය නම් ඵලය, හලලූයා, සම්පූර්ණත්වයේ ඵලය තුල, සම්පූර්ණත්වයේ ඵලය තුල ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම සහ පමන දැන ගැනීම හැකියාව. හලලූයා. පමන දැන ක්‍රියා කිරීම හලලූයා. උන්වහන්සේගේ ස්වභාව තුළ, ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඒ ස්වභාව ඔබේ දඬුවම විඳිමින්, ඒ පීඩා මැද්දෙන් ඉදිරියට යන ස්වභාව තුළින් ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේට ලං වෙන්න උත්සාහ කරන්න. හලලූයා. ඔබේ ස්වභාව අද, හලලූයා, අද දවසේ ඔබේ ස්වභාව වැඩිම පීඩාවක් තුළින් යනවා නම්, වැඩිපුරම කුණාට තුළින් යනවා නම් සහෝදරයා සහෝදරිය, ඔබ එකක් හිතාගන්නට. හලලූයා. ඔබ හරි තැන ඉන්නවා. ඔබ ඉන්නේ හරි ස්වභාවක. හලලූයා. ඒ ස්වභාව, ඔබේ දුක වේදනාව, ඔබේ අධර්මිෂ්ඨකම් ස්වභාව පිට අරගෙන ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේ පිට අරගෙන ඉවරයි. හලලූයා. කියන ඔබ නිදහස්. ඔබ නිදහස් කෙනෙක්. ඔබ නිදහස් කෙනෙක්. ඒ නිසා දැන් ශුද්ධාත්මයන් වහන්සේ හොයන්ට, ඒ සම්පූර්ණත්වය, ඔබ සම්පූර්ණත්වය හොයනවා නම්, ඒ සම්පූර්ණත්වය හොයන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල. හලලූයා. ඒ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ඒ ප්‍රීතිය සොයන්ට. හලලූයා. ඔබේ දුක වේදනාව අභිබවා උන්වහන්සේ දෙන්නා වූ ඒ ප්‍රීතිය ඔබ සොයන්ට. හලලූයා. ඔබේ තරහා, ඔබේ වෛරයට එහායින් ගියා වූ ස්වාමීන් වහන්සේ ඔබට දෙන්නා වූ ප්‍රේමය ඔබ සොයන්ට. ඒ වගේම ඔබ අතර ප්‍රශ්න ඇති කරන්නා වූ, ඔබ අතර දුරස්කම ඇති කරන්නා වූ ඒ සියල්ලට අභිබවා ස්වාමීන් වහන්සේ තුළ සමාදානය සොයන්ට. හලලූයා. ඒ වගේම සියලු පීඩාව තුළ, සියලු ප්‍රශ්න විපත්ති තුළ ඔබ උන්වහන්සේ තුළ ඉවසීම සොයන්ට. හලලූයා. ඉවසීම සොයන්ට. හලලූයා. එලෙසම ඕනෙම කෙනෙක්ගේ අවශ්‍යතාවය දැන්න පිණිස දයාව, අනුකම්පාව ඇති කරගන්නට. හලලූයා. එලෙසම අන්ධකාරයට අභිබවා, සියලු අන්ධකාරයට, පාපයට අභිබවා උන්වහන්සේගේ යහපත්කම, ඒ ජීවනය දෙන්නා වූ යහපත්කම සොයන්ට. හලලූයා. ඒ වගේම සැකයට අභිබවා, කිසිම සැකය, අවිශ්වාසයට අභිබවා උන්වහන්සේගේ ඇදහිල්ල තෝරා ගන්නට, උන්වහන්සේගේ විශ්වාසය තෝරා ගන්නට, මුරණ්ඩුකම් වලට, ඒ දරදඬුකම් වලට වඩා උන්වහන්සේගේ මෘදුකම ඔබ සොයන්ට. හලලූයා. ඒ වගේම ඔබේ වරදට, ඔබ වරද්දාගත්ත තැන්වලට අභිබවා ඔබේ ආත්මය දමනය කරන්න පුළුවන් ආකාරය උන්වහන්සේ තුළින් සොයාගන්නට. ශුද්ධාත්මයන් වහන්සේ තුළ මේ ටික සම්පූර්ණ ලෙසින් සොයාගත්තොත් ඔබ මම අද දවසේ සම්පූර්ණයි මගේ සහෝදරයා සහෝදරිය. ගලාති 5:22 ඔබ අධ්‍යයනය කරන්න පටන් ගන්නට. ඔබ තුළ ඒ ප්‍රේමය, ඒ ප්‍රීතිය, ඒ සමාදානය, ඒ ඉවසීම, ඒ දයාව, ඒ යහපත්කම, ඒ විශ්වාසය, ඒ ඇදහිල්ල, ඒ මෘදුකම, ඒ පමන දැන ක්‍රියා කිරීම නොහොතේ ආත්ම දමනය ඔබ තුළ ඔබ සොයන්ට.
ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් ඒ එකින් එක ඵලය ඔබ තුළ වර්ධනය කරගන්න සහෝදරයා සහෝදරිය හලලූයා. සභාව සූදානමින් සිටිනවා ඔබ වෙනුවෙන් ඔබේ වරද අපරාධය දරාගෙන ඔබට ආශිර්වාද කරන්නට ක්‍රිස්තුස් වහන්සේ සූදානමින් සිටිනවා. ඔබ උන්වහන්සේ තුළ මාංශවත් වෙන්න, ඔබේ සභාව තුළ ඔබ මාංශවත් වෙන්න. හලලූයා. සභාවට ප්‍රේම කරන්නට. හලලූයා. සභාව තුළ ප්‍රීතියෙන් සිටින්න, සභාව තුළ ඉවසීමෙන් දරා ගන්නට, එකිනෙකාගේ බර උසුලා පල්ලා. හලලූයා. එකිනෙකාගේ බර උසුලා පල්ලාය කිව්වා. ගලාති 6:2. හලලූයා. එනිසා සභාව තුළ සභාවට ප්‍රේම කරමින්, සභාව තුළ එක්සිත්ව සිට ගනිමින් සහෝදරයන් අතර අපි එක අවයවයන් වෙන්න පුළුවන්, එක සභාවන් වෙන්න පුළුවන්. නමුත් එකිනෙකා අතර සුහදත්වය හලලූයා. එකිනෙකා අතර අපි එකිනෙකාගේ අවශ්‍යතාවය, එකිනෙකාගේ අරමුණ සොයන්ට අඩුපාඩු වලට වඩා හලලූයා අඩුපාඩු සොයන්ට යන්න එපා. විවේචනය කරන්නට යන්න එපා. ස්වාමීන් වහන්සේගේ ශරීරය නැවතත් විනිශ්චය කරන්නට යන්න එපා. හලලූයා. හලලූයා. එදා ගෙත්සෙමනේදී පවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේට, පියාණන් වහන්සේට කතා කරලා, පියාණනී මගේ මාංශය දුබලයි, නමුත් මගේ ආත්මය කැමතියි. හලලූයා. මගේ මාංශය දුර්වලයි, නමුත් මගේ ආත්මය කැමතියි. හලලූයා. ඔබේ සභාව දුර්වලයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පවා දුර්වලයි. කියන්නේ ඔබේ සභාවත් දුර්වලයි. හලලූයා. නමුත් සභාව ශක්තිමත් කරන්නට ඔබ සභාව තුළ එක්සිත්ව සිටගත්තේ. ඔබ සභාව තුළ එක්සත්ව සිටගත්තේ. ඔබ සභාව තුළ මාංශවත්ව සභාවට ප්‍රේම කරමින් එක්සත්ව ඔබේ දේවදාසය දාසිය සමග සිටගත්තේ. ඒ දුර්වල මාංශය ශක්තිමත් වෙන්න යනවා. හලලූයා. ඒ දුර්වල මාංශයට පුළුවන් වෙන්න යනවා මේ ලෝකය ජය ගන්නට. හලලූයා. 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 අපේ ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණත් නැවත නැගිට්ට දෙවියන් වහන්සේ. සභාවට කොතරම් පීඩා කළත් ස්වාමීන් වහන්සේ නැවත සභාව ඔසවන දෙවියන් වහන්සේ, නැවත සභාව නැගිට්වන දෙවියන් වහන්සේ. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිට්ටා. ඒ උත්ථානය උන්වහන්සේ ලෝකයට ප්‍රකාශ කරා. එලෙසම උන්වහන්සේ සභාව තුළින්, උන්වහන්සේගේ ශරීරය තුළින් උන්වහන්සේ නැවත වලාකුල් මතින් එන විට ශුද්ධමා නාලියක් කොට, ඒ පවිත්‍ර ශරීරයක් කොට, එක්සිත් වූ සභාවක් කොට. හලලූයා. උන්වහන්සේ සභාව එක ශුද්ධමා නාලියක් ලෙස හලලූයා නැවත නැගිටවන්ට සූදානම්. හලලූයා. නැවත නැගිටුවාලන්ට සූදානම්. හලලූයා. ඔබ සභාව තුළ මාංශවත් වෙන්න. ඔබට ස්වාමීන් වහන්සේ ලබා දී තිබෙන ශරීරය, උන්වහන්සේගේ ශරීරය, ඒ කියන්නේ උන්වහන්සේ ඔබට දී තිබෙන සභාව ප්‍රේම කරන්න. හලලූයා. දුර්වලකම් ඇති, අඩුපාඩුකම් ඇති. ඒ දුර්වලකම් අඩුපාඩුකම් තිබෙන්නේ ඒ සභාවත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වාගේම ඔබගේ මගේ දුර්වලකම්, ඔබගේ මගේ අඩුපාඩුකම්, ඔබගේ මගේ වරද අපරාධය, අධර්මිෂ්ඨකම දරාගන්න නිසයි. හලලූයා. හලලූයා. ඔබේ සභාවට ප්‍රේම කරන්න. ඔබේ සභාව තුළ සිටින්ට. ඔබේ සභාව තුළ ශක්තිමත් වෙන්න. හැමෝම එකිනෙකාගේ බර උසුලාගෙන, එකිනෙකාව ධෛර්යමත් කරමින්, එකිනෙකාව ශක්තිමත් කරමින් මේ විශේෂ පීඩා කාලයේදී සභාව විවේචනය කරන්නටවත් කිසිවෙක්ට ඉඩ නොදී ඔබ සභාව සමග සිටගන්නට, ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග සිටගන්නට, ඔබ ධෛර්යමත් වෙන්න, ඔබ ශක්තිමත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට මට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. ජීවිතය දෙන්න තරම්. හලලූයා. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාංශවත් වෙන්න සහෝදරයා. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාංශවත් වෙන්න සහෝදරිය. ජේසුස් වහන්සේ ඔබට බොහෝ සෙයින් ප්‍රේම කරනවා ඇත. හලලූයා. හලලූයා. ස්වාමීන් වහන්සේ අද දවසේ වහන්සේට අපි බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප වෙනුවෙන්
සියලු දුක විඳ දරාගත්ත නිසාත් අදටත් ස්වාමින් වහන්සේ අදටත් අපේ දුක වේදනාව විඳ දරාගන්ට අපේ අධර්මිෂ්ඨකම් අපේ දඬුවම් ස්වාමින් වහන්සේ විඳ දරාගන්ට තරම් වූ ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේගේ ශරීරයෙන් සභාවක් ඔබ වහන්සේ අපට ආශිර්වාදයක් කොට දී තිබෙන නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේව දරුවෙක් කොට මේ සභාවේ කොටසක් කරලා හලලූයා අපේ තුල කොතරම් අඩුපාඩුකම් තිබුණත් හලලූයා අපි නොදන්නාකමට විනිශ්චය කරන්නට ගියත් අපිම විනිශ්චය වෙනවා නේද කියා අපි විනිශ්චය කරන්නට යද්දී අපිවම විනිශ්චය වෙනවා නේද කියා අපි සිතන්නේ බලන්නේ නැතුව අපි නොදන්නාකමට විනිශ්චය කරන්නට ගොස් අපි බොහෝ සෙයින් වරද්ද ගත්තා ස්වාමිනී. අපේ ක්ෂමා කරන්නට අපේ ක්ෂමා කරන්නට ඔබ වහන්සේගේ සභාව ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අපි විවේචනය කළා නම් අපේ ක්ෂමා කරන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ දේව දාස දාසීන් අපි විනිශ්චය කරා නම් විවේචනය කරා නම් අපට සමාවෙන්ට ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ එක්සත්ව සිට ගනිමින් ඔබ වහන්සේගේ සභාව තුළ ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ එකම ශරීරයට ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට බෞතිස්ම ලැබ ඔබ වහන්සේ සමග සිටගෙන ඔව් ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ මේ පීඩා තුලින් අපට එකම සභාවක් ලෙස එක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයක් ලෙස මේ පීඩාව ජය ගන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන සේක්වා. ශුද්ධාත්මනි ඔබ වහන්සේගේ සම්පූර්ණත්වයේ ආත්මය ඔබ වහන්සේ අපි හැම කෙනෙක් මතමද මුළම සභාව වෙතද වගුරුවන සේක්වා. ඔබ වහන්සේගේ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසීම, හලලූයා කරුණාව, ඒ දයාව, යහපත්කම, ඔබ වහන්සේගේ ඇදහිල්ල, ඒ විශ්වාසය, ඒ මෘදුකම, ඒ වගේම පමණ දැන ක්‍රියා කිරීමේ ආත්ම දමනය යන ඒ ස්වාමීන් වහන්සේ ස්වර්ගීක ඵල, ඒ ශුද්ධාත්ම ඵල අප කෙරෙහි නිදහස් කරමින් අපි එකිනෙකාගේ ජීවිත හදාගනිමින් අපි එකිනෙකාගේ ජීවිත නිවැරදි කරගනිමින් සම්පූර්ණ කරගනිමින් හලලූයා ඔබ වහන්සේ තුළ සම්පූර්ණ වෙන්න ශුද්ධාත්මනි ඔබ වහන්සේ තුළ සම්පූර්ණ වෙන්න අපට ඉඩ දෙන්න ස්වාමිනී. අප මුළුමනින්ම එකම සභාවක් ලෙස එකම දරු කැලක් ලෙස එකම ශුද්ධ මනාලියක් ලෙස ඔබ වහන්සේට බාර වෙනවා. යලි මත දවසක ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ බලාකුළු මතින් ප්‍රකාශ වන කල ඔබ වහන්සේ එකම ශුද්ධ මනාලියක් ලෙස අපි හැම කෙනෙක්ම CGC සභාව ඇතුළු මේ මුළුම දේව රාජ්‍ය ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ ස්වර්ගයට ඔබ වහන්සේ සවා ගනීවා. ඔබ වහන්සේ සවා ගනීවා. ස්වාමිනී ඔබ වහන්සේ අපව මතක නැති නොකරන සේක්වා. උතුමානිනි අපි වහන්සේට බාර වෙනවා. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ තවත් ශුද්ධාත්මය අපට මඟ පෙන්වන්නට ඔබ වහන්සේ අපට දුන්නා වූ සභාව ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ තවත් මාංශවත් වෙමින් ස්වාමිනී තවත් ප්‍රේම කරමින් ඔව් ස්වාමිනා සභාව තුළ එක්සත්ව සිට ගනිමින් ඔබ වහන්සේගේ අප සභාව වෙත අපි එකිනෙකාගේ සභාවන් වෙත ඔව් ස්වාමීන් වහන්සේ වෙන් කළා වූ ඒ කාර්ය ඒ අරමුණ ස්වාමිනී ඇසෙන් කරන්නා වූ කාර්ය ඇස කරන්නටත් කනෙන් කරන්නා වූ කාර්ය කන කරන්නටත් අතින් කරන්නා වූ කාර්ය අතින් කරන්නටත් හලලූයා. එලෙස ස්වාමීන් වහන්සේ මේ එකිනෙකාගේ සභාවන් තුළ අපේ ස්වාමීන් වහන්සේ අපි එකිනෙකාගේ සභාවන් තුළ අපි එකිනෙකාට පැවරුවා වූ ඔබ වහන්සේගේ කාර්ය කරන්නට ඔබ වහන්සේ අපව කැඳෙව්වා වූ එකිනෙකාගේ රාජකාරී කරන්නට ඔබ වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. ශුද්ධාත්මය ඔබ වහන්සේ අපේ බලය වන සේක්වා අපේ ශක්තිය වන සේක්වා අපේ මඟ පෙන්වීම වන සේක්වා. උතුමානි අපි ඔබ වහන්සේට බාර වෙනවා. අද දවසේ සබත් දවසේ ස්වාමීන් වහන්සේ අපි එක්සත්ව ස්වාමීන් වහන්සේ මේ යාඥාවෙන් අනතුරුව ස්වාමීන් වහන්සේ අපි නිවසේ සිට රාත්‍රී භෝජනයටද සහභාගී වන්ට යන්නා වූ මේ මොහොතේ ඔබ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ඒ සහභාගීත්වය ඔව් ස්වාමීන් වහන්සේ පූප හෝ රොටි තුලිනුත් ඒ මුද්‍රික යුෂ තුලිනුත් ඔබ වහන්සේ අපට නියම කර දුන්නා වූ සභාව CGC වේවා ඔව් ස්වාමීන් වහන්සේ තවත් අකුරු වලින් වේවා මගේ දෙවියන් වහන්සේ නමුත් ඒ සභාව තුල ඔබ වහන්සේගේ දේව රාජ්‍ය තුල ඒ ක්‍රිස්තුස් වහන්සේගේම ශරීරය තුල ඔබ වහන්සේ අපට ඒ කොටස අපේ කොටස දෙන සේක්වා අප කොටස්කාරයක් කරන සේක්වා අප සහභාගි කරගන්නා සේක්වා ස්වාමිනී. උතුමානි අපි වහන්සේට බාර වෙනවා අපි යටත් වෙනවා කැප වෙනවා ස්වාමිනී. මේ සබත් දවස ඔබ වහන්සේ අපට බොහෝසින් ආශිර්වාද කරන සේක්වා. හලලූයා. පියාණන් වහන්සේගේ ප්‍රේමයද හලලූයා පියාණන් වහන්සේගේ කරුණාවද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද සදාකාලෙන් සදාකාලයටම අද දවසේ මේ පණිවිඩය අසන්නා ඔබ සැම
වෙතටත් ඒ වගේම CGC ඔමාන් සභාවේ හැම කෙනෙක් වෙතරමත් මම නිදහස් කරමින් ආශිර්වාද කරමින් අද දවසේ පණිවිඩය මෙලෙස මම අවසන් කරනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. ආමේන්.